මේක සොඳුරු ජ්‍යාමිතිය කිව්වොත් නිවැරදි. මේ වෘත්ත ජ්‍යාමිතිය වෘත්තයක් ඇතුලේ කරන සෙල්ලම් ටික තමයි. වෘත්තයක් ඇතුලේ දකින රට, ඒ රට සහ රට අතර සම්බන්ධතාවය. මේක තමයි වෘත්ත ජ්‍යාමිතිය. වෘත්ත ඇතුලේ දකින්න පුළුවන් රට සහ ඒවා අතර තියෙන සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාව අරගෙන අපි තර්කානුකූලව එක් නිගමන වලට එළඹීම තමයි ගණන් හදනවා කියලා කරන්නේ. ඉතින් මේ වෘත්ත ජ්‍යාමිතිය අපි මුලින්ම සාකච්ඡා කරන්නේ තමයි ජායන් සම්බන්ධ ප්‍රමේය. ජායන් සම්බන්ධ ප්‍රමේය. ජායන් සම්බන්ධ ප්‍රමේය. මේක හරියම ලේසියි. මේක ප්‍රමේය දෙකයි තියෙන්නේ. මම ප්‍රමේය හතරක් උගන්වනවා. මතු අනාගතයේ උසස් පෙළ ගණිත විද්‍යාව කරන ළමයින්ට වෙනුවෙන්. right? ජායන් සම්බන්ධ ප්‍රමේය. මේ ජායන් සම්බන්ධ ප්‍රමේයන් වල බෝඩ් එක දැන් පැහැදිලිද? right. හරි. අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක් බලමු ප්‍රවේශය අරගෙන බලමු. අපි දන්නවා වෘත්තයක කේන්ද්‍රය දාන්න. අර මේක කේන්ද්‍රයෙන් නිතරම දාන්නේ ඕ අකුර. ඕන අකුරක් දාන්න පුළුවන්. මේක අර ඊට පස්සේ අපි දන්නවා පරිධිය මත ලක්ෂ දෙකක් ක්‍රියා කරන රේඛාව ජාය. මේ කේන්ද්‍රය හරහා යන දිගම ජාය. අනේ ඒක තමයි විස්කම්භය. කේන්ද්‍රය හරහා යන දිගම ජාය විස්කම්භය. මේ ජායන් සම්බන්ධ ප්‍රමේයන් ටික ඉගෙන ගන්න ඔය කාරණා ටික තමයි මට වැදගත් වෙන්නේ. ඒ නිසා ප්‍රවේශය හැටියට ඔය ටික දාගන්න. සැබවින්ම මේකේ ජායන් සම්බන්ධ ප්‍රමේයන් වල ප්‍රමේයන් හතරක් තිබ්බා. මේ නිව් සිලබස් එකේ ප්‍රමේයන් දෙකක් කිසිම හේතුවක් නැතුව ඉවත් කරලා තියෙනවා. හැබැයි ඔබ උසස් පෙළ පන්ති වලට ගියාම ඒ ප්‍රමේයන් දෙක දන්නවා කියලා හිතාගෙන තමයි ඔයගලන්ට උගන්වන්නේ උසස් පෙළ ගුරු. එතකොට ඔබ විශේෂයෙන්ම භෞතික විද්‍යාව වගේ විෂයන් වලදී ඔබ අසරණ වෙනවා. මොකද ඒවා අනිවාර්යයෙන්ම භෞතික විද්‍යාවේ පළවෙනි පාඩම ආලෝකය, දෙවෙනි පාඩම ඒකකහමාන වලට පස්සේ ආලෝකය කියන පාඩමේදී භෞතික විද්‍යාවේදී මේ ජ්‍යාමිතිය කොටස් ඔබ දන්නවා කියලා හිතාගෙන ඒව කියලා දෙන්නේ නැතුව ඒගොල්ලෝ භෞතික විද්‍යාවේ න්‍යාය ටික කියලා දෙනවා. ඒතර ඔබ ජ්‍යාමිතිය දන්නේ නැති වුණාම ඔබට තේරෙන්නේ නැතුව යනවා. විශේෂයෙන්ම මේක ටෙක්නොලොජි විෂය කරන අයටත් ගණිත විද්‍යා, ටෙක්නොලොජි, තාක්ෂණ වේදී විෂයන් ටික හදාරන අයටත් ඒක සමන් සියල්ලම කරනවා ඔයගලන්ට. කියන්නේ පළවෙනි ප්‍රමේය දෙක ඔයගලන්ට තියෙන ප්‍රමේය දෙකයිනේ. ඒ දෙක ඇසුරෙන් 3යි 4යිම ඔප්පු කරලා පෙන්නන. ප්‍රමේය එකෙන් කියවෙන්නේ ළමයි ජායක මම ඉස්සලා රූපේ ඇඳලා ඔයගලන්ට ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයත් අතර නෑකමක් තියෙනවා. ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයත් අතර නෑකමක් තියෙනවා. ඉතින් මේක දැක්ක රටාවක්. ගණිතඥ දැක්ක රටාවක්. ඒ නෑකම තමයි මේ විහිද චතුරස්‍රය. විහිද චතුරස්‍රය. මේ වෘත්ත චතුරස්‍රයක කේන්ද්‍රය සහ ජායේ මධ්‍ය ලක්ෂය අතර දැක්ක නායකම තමයි ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයත් යා කරන රේඛාව ජායට ලම්බක හරියට. ඒක දැක්ක ලස්සන රටාවක් සම්බන්ධ. අන්න ඕක තමයි පළවෙනි ප්‍රමේය කියන්නේ. ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයත් යා කරන රේඛාව මොනවාද වෙන්නේ? ජායට ලම්බක වෙයි. ජායට ලම්බක වෙයි. මේක මම රිසල්ට් එක දෙවෙනි එකේ දානවා. යා කිරීමත් මම දෙවෙනි එකේ දානවා. දත්ත තමයි මේ ජායක මධ්‍ය ලක්ෂය දීලා තියෙන කේන්ද්‍රය. ඒතර රිසල්ට් එක මේ රූප සටහන දානවා. රිසල්ට් එක තමයි ඒගොල්ලෝ හොයාගන්නවා හරි අපූර්ව රටාවක් සම්බන්ධතාවය මොකක්ද?
මේ ජායේ මධ්‍ය ලක්ෂය කේන්ද්‍රය යා කරන රේඛාව ජායට ලම්බක වේ. ඒ කියන්නේ දීලා තියෙන තොරතුරු දීලා තියෙන දත්තය තමයි C කියන්නේ මධ්‍ය ලක්ෂය. ඒ කියන්නේ AC සමානයි CB. તો ලැබෙන රිසල්ට් එක මේ ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයට යා කරන රේඛාව ඒ කියන්නේ OC ලම්බකයි මේ ජායට. ඔය ජායට ඒ කියන්නේ AC සමානයි CB නම් OC ලම්බකයි මේ සංකේතයෙන් කියන්නේ ලම්බක බව ලම්බකයි AB. ඒ කියන්නේ ළමයි ජායේ මධ්‍ය ලක්ෂය කේන්ද්‍රය අතර හරි අපූර්ව රටාවක් දැක් ඕනම ජාය වෘත්තයක ඇන්දොත් ඕනම තැනක ඕනම විදිහක ජායක් ඇන්දොත් ඒ ජායේ මධ්‍ය ලක්ෂය හොයාගත්තොත් මේ මධ්‍ය ලක්ෂයයි කේන්ද්‍රයේ යා කරොත් අනිවාර්යයෙන් මේක ලම්බක. ඒක හරි අපූර්ව විශේෂ සම්බන්ධතාවය විශේෂ රටාවක් නේද? අනේ ඒක ප්‍රමේයක් ලෙස ඉදිරිපත් කරනවා. තොර මොකක්ද මේ ප්‍රමේය? ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රය යාකරන රේඛාව ජායට ලම්බ වේ. ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයට යා කරන රේඛාව ජායට ලම්බ වේ. අන්න ඕක තමයි පළවෙනි ප්‍රමේය. ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රය රූපෙත් එක්ක ඔබ යන්න. ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රය මේ යා කරන රේඛාව මේ ජායට මොනවාද වෙන්නේ? ලම්බක වේ. ජායට මොනවාද වෙන්නේ? ලම්බක වේ. ඔබ දාගන්න පළවෙනි ප්‍රමේය. පළවෙනි ප්‍රමේය තේරුණාද හොඳින්? එතකොට මේ දෙවන ප්‍රමේය මේක රිවර්ස් එක විලෝමය. දෙවන ප්‍රමේයනේ මේක විලෝම. ඒක මම මෙතනම පැහැදිලි කරන්න. ඒක වඩා පහසුයි. ළමයි හැමෝටම බෝඩ් එක හොඳට පේනවද? පැහැදිලිද? ගැටලු තිබෙනවද? එක්කෙනෙක්ට දෙන්නට පේන්නේ නැත්නම් තමන්ගේ සිග්නල් වල හෝ data වල ගැටලු ඇති වෙන්න පුළුවන්. right. එතකොට ඔය එක්කෙනෙක්ට නෑ. හරි අපේ. ඕකේ. බහුතර මාතේ ඕකේ. හරි. පොඩ්ඩක් වගේ සීයක් අද ફોකස් කරන්න බෑ හොඳේ. right. අපි බලමු දෙවන ප්‍රමේයම බලා ගන්න පුළුවන්. හරි. වැඩේ කරමු නැත්නම් වැඩේ කරන්න වෙන්නේ. ප්‍රමේය දෙක මම මෙතනම දාන්නම්. ප්‍රමේය දෙකේ ඉඳලා මේක රිවර්ස් එක මේ පැත්තට එන්නේ අතන. ලම්බක බව දෙනවා. නේද? ඒක අපි මේ විදිහට කරමු. මේ වෘත්තයමයි මේක මකමු. ප්‍රමේය දෙක යන්නේ මේක රිවර්ස් එක. දැන් අපි ජායක මධ්‍ය ලක්ෂය දීලා ලම්බක වෙන බව කියනවා. දැන් කියන්නේ ලම්බක බව දීලා මධ්‍ය ලක්ෂයක් ලැබෙනවා කියලා කියනවා. ඒ කියන්නේ केंद्रे सित जायत अंदिनु लबन केंद्रे सित जायत अंदिनु लबन लंबके जाय समच्छेदनी कलिन प्रमेय रिवर्स है कहते हैं मैं केंद्र थी जायक थी केंद्र इंद्र जायट अंदिनो लंबक है अन्य तो कोई रिजल्ट है कहता माई केंद्र सिट जायट लंबक है कहते मैं जाय मनादेवी ने कुछ समच्छेदनी मैं जाय मनादेवी ने समच्छेदनी तो मेरे प्रमेय की नो ओसी
ලම්බකයි AB නම් OC ලම්බකයි AB නම් AC සමානයි CB OC ලම්බකයි AB නම් AC සමානයි CB මේක තමයි දෙවන ප්‍රමේය. කලින් ප්‍රමේය රිවර්ස් එක. ඔයගොල්ලෝ බලන්න කලින් මේ නෝට් එක ඒකේ රිවර්ස් එක. ඒක අනිත් පැත්ත. හරි. තොර මේකෙන් කියවෙන්නේ කේන්ද්‍රයේ සිට ජායට ලම්බකයක් ඇඳු ඒ ජාය මොනවාද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. ඒක හරි ලස්සන අපූර්ව සම්බන්ධතාවයක් වෘත්තවල ජාය සහ කේන්ද්‍රය අතර දෙක. ඒක බොහෝ අපිට මේ පරිසරයේ තුලින් ලබාගත් දේවල් තමයි මේ ප්‍රමේය ඇසුරෙන් ඉදිරිපත් කරන්නේ. right මේක දාගන්න මේ දෙවන ප්‍රමේය. ඊට පස්සේ අපි ගණන් වලට යමු. සතහනක් තියෙනවා. ගණන් වලදී මම අර ඕගලන්ට සිලබස් එකේ නැති ප්‍රමේයන් දෙකක් කියලා දෙන්න. හරි. ප්‍රමේය දෙක දාගන්න. දැන් ඕගලන්ට දැන් මේක කරගෙන යනකොට ළමයි ඕගලන්ගේ දේට ප්‍රශ්නයක් වෙලා පැහැදිලි මදි වගේ ගැටලුකාරී තැන් ආව කට කාගෙන අල්ලගෙන ඉඳ ඊට පස්සේ YouTube එකට දැම්මම YouTube එකෙන් බලන්න. නම් ලයිව් ගන්නකොට ඒක බලා ගන්න. ඒතොර යමක් ඔලුවට වැටෙනවා. ඊට පස්සේ YouTube එකේ බලන්න. right ප්‍රමේය දෙක අද දවසේ උගන්වන මේන් ප්‍රධාන ප්‍රමේය දෙක. පළවෙනි ප්‍රමේය තමයි මොකද්ද? ජායක මධ්‍ය ලක්ෂ්‍යයක් කේන්ද්‍රය තියා කරන රේඛාව ජායට ලම්බක වේ. දෙවෙනි ප්‍රමේය තමයි කේන්ද්‍රයේ සිට ජායට ලම්බකයක් ඇඳම ජාය සමච්ඡේදනය. ඔගොල්ලෝ දකින්නවද? හොඳින් නිරීක්ෂණය කරන්න. පළමු ප්‍රමේය දෙවන ප්‍රමේය අවසාන රූපේ එක හා සමානයි නේ. අවසාන රූපේ එක හා සමානයි නේ. පළමු ප්‍රමේය දෙවන ප්‍රමේය අවසාන රූපේ එක හා සමානයි. අන්න එතනින් අපිට ගන්න පුළුවන් හරි වැදගත් රිසල්ට් එකක් තියෙනවා තමයි. ඒක පට්ට වැදගත් ජ්‍යාමිතික නිර්මාණය සඳහා. ඒක ඔබ දකින්නවද? ඇත්තටම මේ ප්‍රමේයන් දෙකේ එක ප්‍රමේයක් අපිට හොඳට තර්කානුකූලව ඔලු ගෙඩිය රැඳුනම ඇති. ප්‍රමේයන් දෙක අපිට ගැට ගහ ගන්න පුළුවන්. මේ පළමු ප්‍රමේය දෙවන ප්‍රමේය අවසාන රූපේ එක සමාන. මේකෙන් ගන්න පුළුවන් වැදගත් රිසල්ට් එකක් තියෙනවා. මේ බලන්න. මේ OC කියන්නේ මේ ජායට අඳින මොකක්ද? OC ට දෙන්න පුළුවන් විශේෂ නම. මේ ජාය හා සම්බන්ධයෙන් OC ට දෙන්න පුළුවන් විශේෂ නම. පුළුවන් කියන්නේ एक और मैं क्या कहना होता लंबक मादी එකෙන් උත්තරේ දුන්නා මම ඒක කියන්නේ ඔන්න ආව උත්තර ආවා දැන් එනවා නිකම්ම නිකන් ලම්බකයක් නෙමෙයි මේක නේද මේ OC AB ගේ ලම්බ සමච්ඡේදක වෙනවා මේකෙන් අපිට ගන්න පුළුවන් මේ ප්‍රමේයන් දෙකෙන් අවසාන රූපේ දිහා බලලා ගන්න පුළුවන් රිසල්ට් එක තමයි මේක ලම්බ සමච්ඡේදකයක් වෙනවා. ඒකේ ලම්බක වගේම සමානකයක දෙයකට බෙදෙන රේඛාවක් බවට මේ OC පත් වෙනවා. ගන්න පුළුවන් අවසාන රිසල්ට් එක තමයි මේ OC ලම්බ සමච්ඡේදකයක් වෙනවා. ලම්බකවත් සමානවත් කොටස් දෙකකට ගන්න පුළුවන් රිසල්ට් එක තමයි ඒක නිසා දරුවනේ මොකක්ද ජායකට අඳුරු ලබන ලම්බ සමච්ඡේදකය වෘත්තයේ කේන්ද්‍රය හරහා ගමන් කරනවා. පට්ට වැදගත්. right ජායකට අඳුරු ලබන ලම්බ සමච්ඡේදකය වෘත්තයේ කේන්ද්‍රය හරහා
වෘත්තයේ කේන්ද්‍රය හරහා වෘත්තයේ කේන්ද්‍රය හරහා ගමන් කරයි. සතු පැනකින් දාගෙන මාර්ගම වැදගත් ජ්‍යාමිතික නිර්මාණ සඳහා වැදගත්. ඒ කියන්නේ කේන්ද්‍රයට වෘත්තයට ජායක් දීලා කේන්ද්‍රයේ නිශ්චිත තැන දුන්නේ නැතුනම කේන්ද්‍රය සඳහා පතයක් නිර්මාණය කරගන්න අපි ජ්‍යාමිතික නිර්මාණවලදී ජායට ගහනවා ලම්බ සමච්ඡේදක. ඒතර මේ ලම්බ සමච්ඡේදකයේ මත කොහේ හරි තැනක කේන්ද්‍රය තියෙනවාමයි. කොහේ හරි තැනක ලම්බ සමච්ඡේදකයේ මත කේන්ද්‍රය තියෙනවාමයි. ජ්‍යාමිතික නිර්මාණවලදී පරිවෘත්තය නිර්මාණය කරන්න මෙන්න මේ ප්‍රමේයන් දෙක භාවිතයෙන් සංකලනයෙන් බිහි වෙන මේ වැදගත් සතහන භාවිතා කරනවා. කියන්නේ ජායකට අඳුරු ලබන ලම්බ සමච්ඡේදකයේ වෘත්තයක කේන්ද්‍රය හරහා ගමන් කරනවා. අන්න ඕක පදනම් වෙලා තමයි පරිවෘත්තය නිර්මාණය කරන්නේ. අපි 10 ඉගෙන ගන්නවා පරිවෘත්තය. නමුත් 11 දිත් කරනවා. පරිවෘත්තය නිර්මාණය කර ගැනීම සඳහා පදනම් වන ප්‍රමේයන් දෙක තමයි ජායන සම්බන්ධ ප්‍රමේයන් දෙක. ඒකේ අවසාන රිසල්ට් එක තමයි අපි භාවිතා කරන්නේ. එහෙනම් මේක වැදගත් වෙනවා අපිට ජ්‍යාමිතික නිර්මාණ සඳහා. මම ඒක ගණන් වලදී ඉස්මතු කරලා පෙන්නන ජ්‍යාමිතික නිර්මාණ සඳහා වැදගත්. අන්න ඒක නිසා මම තරු දානේවා ඔබ දාගත්තේ නැත්නම් විභාගෙදී ඕගලන්ට තරු පේන එක වළක්වන්න බෑ. නේද? සත්‍යයේ පුතා වයිමාව ජ්‍යාමිතික නිර්මාණ සඳහා පුදුම වැදගත්. දාගන්න නෝට් එක වෙන පාඩක. ජායන් දෙකක් ඇඳලා අපිට හරියටම කේන්ද්‍රය හොයන්න පුළුවන්. අන්න හරි. මේක භාවිතා කරලා නේද? අපිට හරියටම කේන්ද්‍රය හොයාගන්න පුළුවන්. දැන් අපිට ලොකු වෘත්තයක් දෙන්න. නේද? ලොකු වෘත්තයක් දෙන්න. හිතන්න ලොකු ලිඳක් තියෙනවා. ප්‍රැක්ටිකල්. ඇත්තටම මේව ප්‍රැක්ටිකල් මම භාවිතා කරලා තියෙනවා. නේද? දැන් උදාහරණයක් වශයෙන් ළමයි අපිට විශාල ලිඳක් තියෙනවා. right? ඕකට විශාල යකඩ මේ වගේ යකඩ ෆ්‍රේම් එකක් හදා ගන්න ඕනේ. ඔය ෆ්‍රේම් එක හදාගන්න මේ වෘත්තයේ අපි කේන්ද්‍රය දැනගන්න. වෘත්තයේ මිනුම් ටික ඕනේ. කේන්ද්‍රය, වෘත්තයේ ආරය ඔය ටික ලබා. මේ විශාල එකක අපිට කේන්ද්‍රය ලබා ගන්න වෘත්තයේ මැද දිදේ මැද කේන්ද්‍රය ලබා ගන්න ගියොත් බොහෝ වෙලාවට ගෙදර ආයත 7 දවසක් නිදි මරන්න වෙනවා. නේද? ඒ දිදේ මැද වන්න ගියොත් මේ වටේ මැද වන්න ගියොත් අනිවාර්යෙන් දිද ඇතුළට වැටෙනවා. එතකොට ළමයි මේක අපිට හොයන්න පුළුවන් මේ වෘත්තයක මේ අපිට පුළුවන් ජායක් අඳින්න. නේද? ඒක නෑන දෙකක් ගහලා නූලක් ගැට ගන්න. තව තැනකින් මේ වගේ ජායක් ගහගන්න. ඊට පස්සේ මේකට ඇඳගන්න අපිට පුළුවන් ලම්බ සමච්ඡේදක. ඒ කියන්නේ මේක ලම්බ සමච්ඡේදක අපි ගහගන්නේ මේ දිගින් හරි මැද ලක්ෂය ගන්න. හරි මැද ලක්ෂය. right? ඒක ප්‍රැක්ටිකලි කරනකොට දල වශයෙන් මේ දිගේ දෙකට බෙදලා ගන්න. නැත්නම් මේ නූල දෙකට නවලා හරි මැද ලක්ෂය ගන්න. ඊට පස්සේ මේ වගේ ලීයක් තිබ්බොත් වීථි චතුරස්‍රය මේ වගේ ලීයක් තිබ්බොත් මේ ලීය මේ රේඛාව උඩ හරියට ලම්බක වේද? right? ලම්බක වේද? ඒක මේ දක්වා දිගට වගේ තියන්න. ලම්බක වේද? මේක අනිවාර්යයෙන්ම වෘත්තයේ කේන්ද්‍රය හරහා ගමන් කරන දිගලියක්. ඊට පස්සේ මේකෙත් හරියට මේ ජායට හරි මැද ලක්ෂය හොයාගෙන මේ වගේ ලීයක් ලම්බකව මේක උඩ තියන්න. තොර මේ ලී දෙක ලම්බකව තියාගන්න. මේ ලී දෙක තියාගන්නේ ලම්බකව. අන්න එතකොට
ළමයි හරි මැද කේන්ද්‍රය අපිට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ ඇසුරෙන් අපිට පුළුවන් එතනින් ඉඳන් මෙතන තියෙන දුර හොයලා ආරය හොයාගන්න. හරි. කේන්ද්‍රය හොයාගත්තට පස්සේ ආරය හොයාගන්න. ඒතර විස්කම්බේ වගේ දෙන්නේ. හරි. අනේ ඔය වගේ මේ ප්‍රායෝගිකව හරි වැදගත් ප්‍රමේය දෙකක්. ඔක ප්‍රශ්න වල ප්‍රශ්න කරනවා. පත පිළිබඳ දැනුම ප්‍රශ්න කරනවා. ඒක නිසා මේ ගානේ මේ සටහන පුදුම වැදගත්. ඔක දාගන්න අපි දැන් යමු ගණන් වලට. ඔලමයි උත්තර මැසේජ් කරනවා. අපර මේක OCB කීයද වෙන්නේ? අංශක 90. OCB අංශක 90. එතකොට මේක අංශක 90 නම් අපිට පුළුවන් AB 8 cm AB 8 cm නම් මේ කැඩෙන සමාන කැඩි දෙක 4 cm 4 cm මේක 3 cm එහෙනම් අරය හොයන්න අපිට පුළුවන් පයිතගොරස් ප්‍රමේය මොකද්ද පයිතගොරස් ප්‍රමේය OB වර්ගය සමානයි 3 වර්ගයේ ධන 4 වර්ගය. එතන 3 වර්ගයේ 9 4 වර්ගයේ 16යි. එතන OB වර්ගය අපි දන්නවා 3 4 5 එන්නේ 9 16 25. මම පියවර හදලා පෙන්නනවා OB සමානයි 25 වර්ගමූලය. 25 වර්ගමූලය 5c. 25 වර්ගමූලය 5c. එතකොට අගය හොයන්න කිව්වම හේතු ලියන්න ඕනේ. ඔප්පු කරන්න කිව්වොත් තමයි හේතු ලියන්න ඕනේ. හරි. තමයි උත්තර මැසේජ් කරන බොහොම හොඳයි. මේක OCA අගය කියේ. ජායක මධ්‍ය ලක්ෂ කේන්ද්‍ර ත්‍යාකන රේඛාව ජායට ලම්බක. මේක අංශක 90. AOC අගය මේක 90යි නෙගටිව්යි. එහෙනම් මේ කීයද අංශක 60. ඇයි ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180. කෙලින්ම අංශක 60 අගය හොයන්නේ අංශක 60 දැම්මම හරි. ත්‍රිකෝණික අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180යි. මේක 90යි. එතකොට මේක 30යි. එහෙනම් මේ දෙක එකතු 90ක් වෙන්න ඕනේ 180 වෙන්න නම් මේක 30 නම් මේක තුන්වෙනි ගාන. ඒ අගය හොයන්න කිව්වම හරිම ලේසි. හැබැයි බව පෙන්නන්න කිව්වොත් හේතු ලියන්න ඕනේ. තුන්වෙනි ගානක් අපි හදුම් බව පෙන්වීමේ ගාන. එමෙට. අන්න මේ ගාන හේතු සහිතව ලියන්න. හේතුත් එක්ක ලියන්න. කරන්න බලන්න තමයි සමහරක් අය ටයිප් කරලා උත්තරය වෙනවා. බොහොම හොඳයි. අපි ලියමු බලන්න ලාභ. මේකේ අප බලන්න. ඉතල රූපේ දිහා බලන්න ඕනේ දීලා තියෙන දත්. මේක ලම්බක බවදී. මේක ලම්බක නම් ජාය සමච්ඡේදනය. මේක අපි දැන් දාගන්න රිසල්ට් එක නේද? සමච්ඡේදනය. ඒක අපි දැන් දාගන්න රිසල්ට් පැන් දාපන්. සමච්ඡේදනය. අනේක අපිට ලියන ඒක ලියා ගන්න ඕනේ. AC සමානයි CB සමානයි 4c. මොකද්ද හේතුව? කේන්ද්‍රයේ සිට ජායට අඳුර ලබන ලම්බකේ ජාය සමච්ඡේදනය. කේන්ද්‍රයේ සිට ජායට අඳුර ලබන ලම්බකේ කේන්ද්‍රයේ සිට ජායට අඳුර ලබන ලම්බකේ ජාය සමච්ඡේදනය එමනිසා AB සමානයි කීයද 4 4යි මේ දෙක සමානයි 4 4යි 8යි අන්න මේක ඔය විදිහටම අපිට ඔප්පු කරන්න පුළුවන් PQ සමානයි 8යි cm කියලා. එතකොට මේක one shot ලියන්නත් පුළුවන් PQ සමානයි 8යි cm. ඊයතම පරිදි පෙන්වුවේ හැක. එම ලියුවා නම් වැඩි ෂේ. නමුත් මම පියවත ලියන්න නැති. තාම මූලික අදවිය නිසා අපේ පාස් පේපර්ස් වලදී පුළුවන් තරම් කෙටි ක්‍රම භාවිත. PR සමානයි RQ. මේ දෙක සමච්ඡේදනය කේන්ද්‍රයේ සිට ජායට අඳුර ලබන ලම්බකේ ජාය සමච්ඡේදනය 4c. මේ රිසල්ට් එක
මේ වගේ අවස්ථාවක ලියන කෙටි ක්‍රමයක් තියෙනවා නේද? ඊට පරිදිම මෙතනදී අපි ලියනවා 1 shot PQ සමාන 8C කියලා ලියලා ඊට පරිදි සාධනය කළ හැකියි. එම නිසා PQ සමානයි 8C එම නිසා AB සමානයි PQ. ඒකට හේතුව ප්‍රත්‍යක්ෂ. AB 8යි PQ 8යි එහෙනම් AB සමානයි PQ. එතකොට ප්‍රත්‍යක්ෂ. හරිද? අනිවාර්යයෙන්ම මෙහෙමයි. මේ දෙක සමාන කැරි දෙකකට බෙදෙන බවත් මේ ප්‍රමේය භාවිතා වෙලා තියෙනවා. මේ ප්‍රමේය මේ විදිහට භාවිතා වෙලා තියෙනවා. කියලා මේක දීලා තියෙනවා නම් හරි. right? ඒ ටික ලියවිලා තියෙනවා. සරල ලස්සන ගානක් එක. 4 ඒකේ ලක්ෂණ තියෙනවා B C මෙම ලක්ෂ තුනට සමදුරින් පිටන ලක්ෂ සොයා ගැනීමට දල සටහනක් තමයි. තුනට සමදුරින් පිටන ලක්ෂය සොයා ගැනීම සඳහා අදාළ දල සටහන අඳින්න. අඳින්න බලන්න. ඔය නිකන් ලක්ෂ තුනක් තියෙනවා. ඒ ලක්ෂ තුනට සමදුරින් පිහිටනවා කියලා හිතන්නේ නිදානය. එන නිදානය හොයාගන්නේ කොහොමද? ඒ කියන්නේ ඔය ලක්ෂ තුන හරහා නේද? වෘත්තයක් ගියා නම් ඒ වෘත්තේ කේන්ද්‍රය හොයාගත්තා නම් ලක්ෂ තුනට සමදුර. එහෙනම් මොකද අපි තරකේ ලක්ෂ තුනකට සමදුරින් පිහිටන ලක්ෂය හොයනවා. එහෙනම් ওই ලක්ෂ තුන හරහා වෘත්තයක් යන පරිදි කේන්ද්‍රය හොයාගත්තා නම් හරිනේ. ඒතර කේන්ද්‍රය පිටන්නේ ලක්ෂ තුනටම සමාන දුර. එහෙනම් මේ ලක්ෂ තුන හරහා යන පරිදි කේන්ද්‍රය හොයාගන්නේ කොහොමද? එතකොට මේ ලක්ෂ තුන පිටන්නේ වෘත්තයේ මතනේ. වෘත්තයේ මතනේ. ඒතර මේ හැම ලක්ෂ දෙකක්ම ආකාරාම ඒක වෘත්තයට මොකද්ද වෙන්නේ? ජායක් වෙන්නේ. तर මේ ජායකට අඳුරු ලබන ලම්බ සමච්ඡේදක අනිවාර්යෙන් කේන්ද්‍රය හරහා යන ඕන තුනම අඳින්න. තුනම දොත් ගානට මෙතන ඉන්න. දෙකක් ඇඳම. අන්න එතකොට මෙතන ලැබෙන කේන්ද්‍රය. අන්න එතකොට මේක තමයි අදාළ ලක්ෂය. මේ ලක්ෂය මේ ලක්ෂ තුන හරහා වෘත්තයක් ගියොත් වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ ලක්ෂ තුනට සමදුරින් පිහිටන ලක්ෂය. එතකොට මේ ලක්ෂ දෙක වෘත්තයේ මත ලක්ෂ වෘත්තයේ මත පිහිටන නිසා මේවා එකිනෙකට ජායන් වෙනවා. ඒතර ජායකට අඳුර ලබන ලම්බ සමච්ඡේදයේ අපි ප්‍රමේය දෙකේම රිසල්ට් එකකින් හොයාගත්ත මම ඔයගලන්ට දුන්න අනගිබවණීය සටහන ජායකට අඳුර ලබන ලම්බ සමච්ඡේදකයේ කේන්ද්‍රය හරහා ගමන් කරනවා. එහෙනම් මේ ජායයට ලම්බ සමච්ඡේදකයක් ගහනවා මේකට ලම්බ සමච්ඡේදකයක් ගහනවා ඒ දෙක හමු වෙන තැන තමයි කේන්ද්‍රය. මේ මොකක්ද? මේ වෘත්තයක පරිකේන්ද්‍රය මේ වෘත්තයක පරිකේන්ද්‍රය මේ ත්‍රිකෝණයක
පරිවෘත්තේ පරිකේන්ද්‍රේ එහෙනම් ඔබට මතකනේ 10 දී ජ්‍යාමිතික නිර්මාණවලදී ඉගෙන ගන්නවා ත්‍රිකෝණයක පරිවෘත්තය නිර්මාණය කරන්නේ ලම්බ සමච්ඡේදක ඇඳ. අන්න එතකොට ඇයි ලම්බ සමච්ඡේදක හැඳලා පරිවෘත්තය නිර්මාණය කරන්නේ? හේතුව තමයි මේ. ජායක තඳුරු ලබන ලම්බ සමච්ඡේදකයේ කේන්ද්‍රය හරහා ගමන් කරන. සටහන දාගන්න බලපෑම මේ ත්‍රිකෝණයක පරිවෘත්තයේ පරිකේන්ද්‍රයේ. Right. පරිවෘත්තය මොකක්ද? 10 දී කියන්නේ මතකද? පරිවෘත්තය කියන්නේ ත්‍රිකෝණේ ඕනෑම ත්‍රිකෝණයක ලක්ෂ 3 හරහා ගමන් කරන වෘත්තය. මේක තමයි ත්‍රිකෝණයක පරිවෘත්තය කියන්නේ. ඕනෑම ත්‍රිකෝණයක මේ ලක්ෂ 3 හරහා වෘත්තයක් නිර්මාණය කරන්න පුළුවන්. අනේ වෘත්තය නිර්මාණය කරන්නේ ලම්බ සමච්ඡේදක හමු වෙන තැන කේන්ද්‍රයේ ලෙස අරගෙන මේ දුරාරයේ ලෙස අරගෙන අන්තරයකට පදනම් වන ප්‍රමේය ජායන් සම්බන්ධ ප්‍රමේයන් දෙක ඒක සතහන අර අපි ප්‍රමේයන් දෙකෙන් ගත්තේ සතහන ඒක පදනම් කරලා තමයි අඳින්නේ ලම්බ සමච්ඡේදක හමු වෙන තැන පරිකේන්ද්‍රයේ පිට. එතන ඉඳන් මේ දුරාරයේ ලෙස අරගෙන වෘත්තයක් ඇඳලා මේ වෘත්තේ පරිවෘත්තය මේක පරිකේන්ද්‍රය මේ ආරය පරිආරය අන්න බලන්න කෙනෙකුට මේවා සම්බන්ධ වෙන්නේ නැති නේද? පහ මම කොහොමද කිව්වනේ මම කිව්වේ පරිවෘත්තේ පරිකේන්ද්‍රේ පරියාරය ඔයගොල්ලන්ගේ චේතනාව හොඳ නෑ right අපි පස්වෙනි එක බලමු right පස්වෙනි කනේ වංගෝ ළමයි ඒක හරි පස්වෙනි ගාන අන්න ගාන මම පොඩි ස්ටාර්ට් එකක් ගන්න මම දන්නවා සමහරක් තමයි හදනවා තමයි මෙතනදී රූප සටහනේ තියෙන දත්ත ප්‍රයෝජන ටික. ඇත්තටම මේ ත්‍රිකෝණ දෙක අංග සමබව ඔප්පු කරා නම් අපිට OP සමානයි OQ කියලා කියන්න පුළුවන්. හරි. ළමයි දකින්න එක. අපි දකින්නනේ මේව ලම්බක මේක ලම්බක කියලා දෙනවා. ඔව්. තමයිකේ තොරතුරු නැහැ කියලා කිව්වා. බොහොම හොඳයි. very good. මේ දෙක ලම්බක. මේව දත්ත තමයි මේක ලම්බක බව මේක කේන්ද්‍රය ඒව දත්තක. ඒව මන් දෙන්නේ නෝට්. ඒතර මේක කේන්ද්‍රය මේක ලම්බක බව දීලා තියෙනවා. ඒතර මේ දීලා තියෙන ලම්බක බව ප්‍රයෝජනෙට ගත්තොත් මොකද ලැබෙන රිසල්ට් එක? අපි සාධනයට යමු. සාධනේ නේද? සාධනේ කර්ණපාවලින් යන බොහොම හොඳයි. දැන් මේ ලම්බක බව දැන් මුලින්ම කර්ණපාවලින් යන්න පුළුවන් OB සමානයි OD කර්ණය සමානයි. හැබැයි තව පාදයක් සමාන බව කියා ගන්න ඕනේ. එතකොට කර්ණපාවලින් යන්න තව මොකක් හරි පාදයක්. ඒක සමාන බව කියන්න පුළුවන් මේ දීලා තියෙන දත්තේ. ඒ සඳහා තමයි අපි යන්න හදන්නේ. ඕගොල්ලෝ බලන්න ළමයි.
කේන්ද්‍රයේ ඉඳලා ජායට අඳිනලම් ලම්බකේ මම මේ රිසල්ට් එක ලියන්නේ රිසල්ට් දැන් ලියන්නේ නිල් පැනින් රිසල්ට් කේන්ද්‍රයේ ඉඳලා ජායට අඳිනු ලබන ලම්බකේ ජාය සමච්ඡේදනය වෙනවා. එතකොට මේක සමාන කැලි දෙකකට කැලෙනවා. හිතන්න මේක දිගේ x නම් මේක දිගේ x. එතකොට මේකේ මුළු දිග 2x නම් මේකේ මුළු දිග 2x. මේ ලම්බකේ නිසා මේක සමාන කැලි දෙකකට කැලෙනවා. එතකොට මේක x නම් මේකත් x. මේකත් x. අනේ එතකොට අපිට පැහැදිලිව කියන්න පුළුවන් PB සමානයි QD. මේකේ කර්ණය සමානයි. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සමානයි. කර්ණපා අවස්ථාවේ. කර්ණපා අවස්ථාව දන්නේ නැත්නම් YouTube channel එක බලන්න. ඒකේ ත්‍රිකෝණ අංග සම්මය යටතේ ගැටලු වෙනම කරලා තිනවා ප්‍රමේයන් ටික වෙනම කරලා තිනවා. අන්න එහෙනම් පාත් එක තමයි මුලින්ම අපි මේ වගේ අපිට පුළුවන් බීජීය සංකේතයක් දාගෙන යන හරියම පහසුයි ළමයි. පැහැදිලිව පේන්න. නේද? අපිට මේක ලියාගන්න පුළුවන්. අපි ගමු අර බීජීය සංකේතයක් දාන නිසා AB සමානයි CD සමානයි. ඒක දීලා තියෙන එකනේ. CD සමානයි 2x ලෙස ගමු. ඒවා හරි ජෙනුයින් තමයි. හරි පැහැදිලි. බීජීය සංකේතය දාගෙන යන්නේ. දිගක් සම්බන්ධව දිග සමානව බෙදෙන ඔබ ඔපෙන් 2x ලෙස. අනේ එතකොට අපිට හරි පැහැදිලි ලෙස ලියන්න පුළුවන් AB සමානයි PB සමානයි x. මොකද රිසල්ට් එක? කේන්ද්‍රයේ සිට ජායට අඳුරු ලබන ලම්බකින් ජාය සමච්ඡේදනය වෙනවා. channel එකේ නම දාබේ විතර කල් දන්නේ නැද්ද? DA education. DA education. මුචතක මාකි පන්තියාව මොකටද දාබේ? DA education එකේ channel එකේ පාඩම් බලලම නැද්ද? ජ්‍යාමිති පාඩම්. මම Google link එක දාන්න. AB සමානයි PB මේක සමානයි x. මොකද්ද ප්‍රමේය? කේන්ද්‍රයේ සිට ජායට අඳුරු ලබන ලම්බකයෙන් ලියාගන්න ප්‍රමේය. ජාය සමච්ඡේදනය. එසේම CQ සමානයි QD සමානයි x වේ. ඒ කියන්නේ ඉහත පරිදි ආපහු මේව ලියන්න අවශ්‍ය නැහැ. ඒක වෙන්නේ ඉහත පරිදිම තමයි ඒක ඔප්පු කරන්නේ. අන්න දැන් සලකන ත්‍රිකෝණ දෙක. දැන් අපි හොයාගත්තට මේ දෙක සමානයි කියලා. අපි දන්නවා මේක ආරේ නිසා මේ දෙක සමානයි. අන්න දැන් ත්‍රිකෝණ දෙක අංග සම කරමු. OPB ත්‍රිකෝණය හා OQD ත්‍රිකෝණය අංග සම කරමු. මොකද්ද? මෙයාගේ OPB වල OB සමානයි. මෙයාගේ OD අර වෘත්තකාරය. ඊට පස්සේ මෙයාගේ PB සමානයි. මෙයාගේ QD සමානයි x. ඒක ඔප්පු කරා. ඒකට කියන්නේ අපි වචනේ සාධිත. අනේ එහෙනම් ත්‍රිකෝණ වල කර්ණය සමාන වෙලා තව මොකක් හරි පාද දෙකක් සමාන නම් ඒ ත්‍රිකෝණ දෙක සියලුම අංග වලින් සමාන වෙනවා. ඒකට අපි කියනවා ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. OPB ත්‍රිකෝණයේ අංග සමයි. සියලු අංග සම නිසා තමයි මේ ඉරි කැලි තුනක් ගහලා අංග සමයි කියන්නේ. අනේක අවස්ථාව කර්ණපා. මේවා අපි කලින් ඉගෙනුවා YouTube channel එකේ බලන්න DA education YouTube channel එකේ. අනේ එහෙනම් එම නිසා අංග සම ත්‍රිකෝණ වල සියලුම අනුරූපාංග සමානයි. මේකට මේක සමානයි මේක සමානයි ඒවා ඔප්පු. එහෙනම් ඉතුරු වෙලා තියෙන මේ පාද දෙකත් සමාන. OP සමානයි. එහෙනම් එම නිසා OP සමානයි OQ. සතහන තමයි ළමයි අපි මේ ඔප්පු කරේ ඇත්තටම ප්‍රමේය මොකද ප්‍රමේය
සමාන ජායෝ මේ ජායන දෙක සමානයි කේන්ද්‍රයට සමදුරින් පිහිට සමාන ජායෝ කේන්ද්‍රයට සමාන දුරින් පිහිට කියන එක තමයි අපි ඔප්පු කරන්නේ. මොකද්ද ප්‍රමේය? සමාන ජායෝ කේන්ද්‍රයට සමදුරින් පිහිට කේන්ද්‍රයට සමදුරින් පිහිට මේක ප්‍රමේයකි. ඒරෙල් සඳහා පාවිච්චි කරනවා. නමුත් මම ඒක ගැටලුවක් විදියට ඔප්පු කරේ ප්‍රමේයක් ඒක උසස් පෙළ සඳහා භාවිත කරනවා. ඔගොල්ලෝ පේපර්ස් වලදී මේක ප්‍රමේයක් ලෙස භාවිත කරන්න බෑ ඔප්පු කරලා තමයි භාවිත කරන්නේ. ඊට පස්සේ අපි ඕකේ රිවර්ස් එක ඔප්පු කරනවා. කේන්ද්‍රයට සමදුරින් පිහිටන ජායෝ සමාන වේ. තමයි අපි ජ්‍යාමිතියේදී දුර ලෙස සලකන්නේ ලම්බක දුර. අන්න ඒකත් කොහේ සටහනක් විදිහට දාගන්න. ජ්‍යාමිතියේදී දුරක් ලෙස සලකනු ලබන්නේ ලම්බක දුරක් වේ. ජ්‍යාමිතියේදී දුරක් ලෙස සලකනු ලබන්නේ ලම්බක දුරක් වේ. මේක සාධනයක් විධිමත් සාධනයක් නම් පුතේ තව චූටි කැලි දෙකක් එනවා. දත්තය සාධනය කළ යුක්ත ඒක ඔය මං කරේ සාධනයක්. සාධනයක් කියන්නේ බව පෙන්වන්න තියෙන්නේ. බව පෙන්වන්න කිව්වම සාධනයක් කරාම විධිමත් සාධනයක් කරන්නේ ප්‍රමේයන් ඔප්පු කරන එක. මම මෙතනත් ප්‍රමේයක් ඔප්පු කරේ. මේ ප්‍රමේය විභාගයට නැති නිසා ඕගලන්ට මම විධිමත් සාධනයක් කරේ නෑ කාලය අපරාධේ. සාධනය විතරයි කරේ. බව පෙන්වීමක් කරේ. ඒතර විධිමත් සාධනයෙන් කරන්නේ ප්‍රමේයන් ඔප්පු කරන එක. ඕගලන්ගේ පේපර් එකේ එන සීලුම ගණන් තියෙන්නේ සාධනයෙන් තියෙන්නේ. විධිමත් සාධනය පැරණි විෂය නිර්දේශයේදී ප්‍රමේයන් ඔප්පු කරන්න ආවා. ප්‍රමේයන් ඔප්පු කරන්න ආවම ගුරුවරු කියනවානේ මේ ප්‍රමේයන් ටික ඒතර ඔප්පු කරන්න අවශ්‍ය ප්‍රමේයන් 11ද 12ද තියෙනවා. ගුරුවරු කියන ගත්ත මේ ප්‍රමේයන් ටික කඩපාඩම් කරපන් කියලා. අනිවාර්යෙන් මේ ප්‍රමේයන් වලින් එකක් ඔප්පු කරන්න එනවා. ඉතින් ළමයි ගිහිල්ලා කඩපාඩම් කරලා ගිරව දානවා. ඒතර වැඩක් නැහැ නේ ගණිතේ. ඒක නිසා දැන් ප්‍රමේයන් ඔප්පු කරන්න දෙන්නේ නැහැ. ඒකෙන් තමයි පෙරඹුණා අන්තිමේදී ජාම්තියක් කඩපාඩම් කරා. ඊට පස්සේ උසස් පෙළ ගියාම උතුරු දකුණු මාරු වෙනවා. ඒන ගණන් වලට. නෑ ප්‍රමේය ළමයි ඒ අදහස එන පරිදි ලිව්වම ඇති. චුට්ට වෙනස් වුණාට අවුල. සමහර ප්‍රමේයන් තියෙන ඉතාමත් කෙටියෙන් ලියන්න පුළුවන් ළමයි. මධ්‍ය ලක්ෂ ප්‍රමේයදී මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා ලිව්වම ඇති. සමද්විපාද ප්‍රමේයදී සමද්විපාද ප්‍රමේය කියලා ලිව්වම ඇති. ඒවා ප්‍රසිද්ධ ප්‍රමේය. ඒවල නම විතරක් භාවිත කරාම ඇති. අනිත් ප්‍රමේයන් නෙහිම් බෑ. ඔය ප්‍රසිද්ධම ප්‍රමේයන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය සමද්විපාද ප්‍රමේය. ඒ දෙකට හැර අනිත් ඒවාට එහෙම නම දීලා ෂේප් වෙන්න බෑ. අර දෙකේදී පුළුවන්.
හරි අපි මේ ගාන හදලා අවසන් කරමු. අද රාත්‍රියේ මේ සුන්දර මෞබිමේ තීරණාත්මක දවසක්. නමුත් ඒක දේශපාලඥයන්ට නම් ඉතාමත් චූටි අත්සනක් විතරයි. ඒගොල්ලන්ට ලොකු කොමිස් කුට්ටියක් ලැබෙනවානේ නේද? අනේ ඒක නිසා අද රාත්‍රියේ නේද මේ රටේ තීරණාත්මක දවසක් වේ. මේ ගානේ මේක දෙන්න පුළුවන් මට ඉංග්‍රීසි තමයි මගේ පුතේ. ඔයගොල්ලෝ මේක ගැන හිතලා කලකිරෙන්න එපා. හොඳින් ඉගෙන ගන්න. ගණිතයේ විද්‍යාව right මේ ලෝකෙට සේවයක් කරන්න. කොහෙ ගියත් වෙන රටක හිටියත් ලෝකවාසීන් වෙනුවෙන් සේවයක් කරන්න. මේ ජාති වශයෙන් ආගම් වශයෙන් රාමු ඇතුලේ හිර වෙන්න එපා. ඔබ ලෝකවාසී. ඒක නිසා ඔබට මේ ලෝකෙ මේ පෘථුවේ තලයේ ඕනම තැනක් අයිති. අර පොඩි අපිට රටක් කියලා අපේම ඉපදුණු තැන කියලා පොඩි හැඟීමක් තියෙනවා මේක නේද? ඒක නිසා ඒක නැති වෙනකොට අපි ලෝකවාසී කියලා හිතන ඒක අමතක කරලා හරි. මේක පාකෝ පාවලින් යන්නේ ළමයි කියනවා. yes හරි. මේක දීලා තියෙන දත්තේ OP සමානයි OQ. ඒතර මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න නම් නේද? මේක ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තොත් හරි. මේක පාකෝ පාවලින් නෙමෙයි මේකත් කර්ණ පාවලින් යන්න පුළුවන්. එයි මේ කර්ණය සමානයි. එතකොට පාද දෙකක් සමානයි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒක නිසා PB සමානයි QD වෙනවා. නේද? අන්න එතකොට අපිට ඔප්පු කරන්න වෙනවා. ඔප්පු කරන්න පුළුවන්. මේ AB සහ CD සමාන බව. ඉස්සෙල්ලා අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරමු. OQD ත්‍රිකෝණය හා OPB ත්‍රිකෝණය සලකුණු. මේකේ OQ සමානයි OP දත්තය. ඊට පස්සේ OD සමානයි OB අරය. එම නිසා OQD ත්‍රිකෝණය අංග සමයි OPB ත්‍රිකෝණය කර්ණපා. එම නිසා PB සමානයි QD සමානයි අපි x කියලා ගමු. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප. තර අපි මේක x කියලා දාලා. තර මේ දෙක සමානව. අපි දන්නවා තවද AP සමානයි PB සමානයි x. මොකක්ද හේතුව? කේන්ද්‍රයේ සිට ජායට ඇඳි කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බකයෙන් ජාය සමච්ඡේදනය වේ. කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බකයෙන් ජාය සමච්ඡේදනය. මේක සමච්ඡේදනය. මේක ලියන්න ඕනේ ප්‍රමේය දෙකට. එම නිසා AD සමානයි 2x. තවද මෙසේම CD සමානයි 2x බව පෙන්විය හැකියි. එම නිසා AB සමානයි CDB.
तर මේක සටහන තමයි කේන්ද්‍රයට සමදුරින් පිහිටන ජායෝ සමාන වේ. ඉස්සලා අපි ඔප්පු කරේ සමාන ජායෝ කේන්ද්‍රයට සමදුරින් පිහිටයි. දැන් ඔප්පු කරේ කේන්ද්‍රයට සමදුරින් පිහිටන ජායෝ සමාන වේ. සටහන කේන්ද්‍රයට සමදුරින් පිහිටන ජායෝ සමාන වේ. කේන්ද්‍රයට සමදුරින් පිහිටන ජායෝ සමාන වේ. කේන්ද්‍රයට සමදුරින් පිහිටන ජායෝ සමාන වේ. මේක ප්‍රමේය table. Right, මේක දාන්න. එතරම් අපිට නේද ළමයි මෙන්න මේ ලිපිය මේ අපේ විද්‍යාඥ මහාචාර්යවරයෙක් ලියන ලිපිය ඒක ඇසුරෙන් තමයි මම ඉස්සෙල්ලා කතා කරේ තුන් පාරක් පරීක්ෂණයෙන් අසමත් චීන කාබනික පොහොර අදරය ලංකාවට වේදනාවෙන් දීවි මහාචාර්ය නාලිකා රණතුංග රුණු විශ්වවිද්‍යාලය තුන්වන වතාවටත් නිරෝධායනයේ පරීක්ෂණයෙන් අසමත් වූ සාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් සුත්‍රජීවීන් සිටින බව හොඳාකාරවම දන්නා නයිට්‍රජන් ප්‍රභවය නොදන්නා චීන කාබනික පොහොර රෝගය ශ්‍රී ලංකාවට අද රාත්‍රියේ පැමිණීමට නියමිතය. ඒ ලංකාවට ගොඩ බානවද නැද්ද යන තීරණය අතර ඇත්තේ අත්සන් කීපයක් පමණි. එසේ ගසුළු ලබන අත්සන් කීපය මගින් මේ රටේ කුෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය කරනු ඇත. මෙසේ ගෙනෙන ලද සුද්ධ ජීවීන් අපේ පසට අපේ භෝගයන්ට සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරතිදයි පුරෝකථනය කිරීමට සමත් කිසිවෙකුත් නැත. මිනිසුන් මෙන්ම කාර්මිකකරණය වූ ප්‍රදේශ බහුල චීන පසේ ඇති සුද්ධ ජීවීන්ද වඩා ආක්‍රමණශීලී වේ යයි නිකමට මට සිතේ. මේ වැරද්ද මතු කිසිම දිනක නැවත හැරවිය හැකි එකක් නොවේ. යම් හේකින් රට සුරකින නිරෝධායනයේ ආරක්ෂිත වළල්ල බිඳ හෙළුවොත් අනාගතයේ තව තවත් මෙවැනි ව්‍යසන අපේ මව්බිම කරා ඉතා පහසුවෙන් ළඟා වෙනු නොඅනුමානය. කෙතරම් පොරුන්දු දුන්නද මේ අපගේ රට තුලට ඇතුළු නොකර සිටීමට තරම් බලය ඇත්තෝ සංවේදී වේ යයි සිටීමට තරම් කිසිදු සාක්ෂියක් මා සතු නොමැත. අපේ රටේ මහාචාර්යවරයා ඉතාමත් වේදනාවෙන් තබන සටහනක් මට අපේ දෙමව්පියෙක් WhatsApp පණිවිඩයක් මගින් එවලා තිබුණා. ඉතින් ඒක ඇසුරින් තමයි මම ඉස්සෙල්ලා කතා කරේ. ඉතින් ඔවුන් විද්‍යාත්මකව පවසන්නේ හිතුළු නෙමෙයි ඔවුන් දේශපාලනික අදහස් නෙමෙයි ඔවුන්ට තියෙන්නේ රට ගැන කැක්කුම. ඒක නිසා අද රාත්‍රියේ තීරණාත්මක රාත්‍රියක් ප්‍රාර්ථනා කරන්න එය එසේ නොවන්නට හිත් පිට නැති මිනිසුන්ගේ හිත් සුවපත් වෙලා එසේ අත්සන් කිරීමට ඔවුන්ගේ හිත් පෙළඹෙන්නේ නැති වේවා කියලා ප්‍රාර්ථනා කරලා නිදාගන්න ඒ අපේ රටේ අනාගතේ තීරණාත්මක දවසක්.